හොඳයි අයිවන් දරුවනේ හැමදෙනාටම දැන් අද අපි ගුරුත්වය යටතේ ආනත චලිතය එහෙම නැත්නම් ආනත ප්‍රක්ෂිප්ත පටන් ගන්නවා. හොඳයි අපි බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ළමයි දැන් මෙහෙමයි. මෙච්චර වෙලා අපි කතා කරේ මෙච්චර දවසක් කතා කරේ තනි ඉරක ගමන් කරන චරිතය. තනි ඉරක මෙහෙට ගිහිල්ලා තනි ඉරක මෙහෙට එනවා. තනි කෙලින් උඩ ගිහිල්ලා ඒ ඉරේම පල්ලෙහාට එනවා. එක තැනකින් පටන් අරගෙන මෙහෙම වේගෙන් එක පැත්තකට ගිහිල්ලා එක්කෝ ආයි එනවා එහෙම නැත්නම් දිගටම යනවා. තනි රේඛාවක චලනය වෙන වස්තුන් තමයි පුතේ මෙච්චර දවසක් අපි අධ්‍යයනය කරේ. මොකද තනි රේඛාවක චලනය. දැන් මේ තනි රේඛාවක චලනය වෙන වස්තුන් පිළිබඳව කතා කරන එක ඉවරයි. දැන් අපි යනවා අලුත් පැත්තකට. මොකද මේ යන අලුත් පැත්ත හොඳින් මතක තියාගන්න, හොඳින් අවබෝධ කරගන්න. මේක තමයි අපි අර දැන් හිතන්න යුද විමකදී මෝටාර් එකක් ගහුවම පස්සේ මෝටාර් එක මෙහෙම යන්නේ. ටක් ගාලා දිනේ හොගින්. අන්නේ ගමන්පතේදී අන්න ඒ වගේ චලිත ගැන කතා කරන එක තමයි පුතේ මෙතනදී මේ සිද්ධ කරන්නේ. ඒ කියන්නේ තිරසට යම් ආනතියක් ඇතිව විසිකරන ලද විසිකරනවට අපි පොඩි ගති වචනයක් දෙනවා හොඳ වචනයක් අපි ඒකට කියනවා ප්‍රක්ෂේපණය කරනවා කියලා. එහෙනම් තිරසට යම් ආනතියක් සහිතව ප්‍රක්ෂේපණය කරන ලද වස්තුන්ගේ චලිතය ඉගෙන ගන්න එක තමයි අද අපි මෙතනදී කරන්නේ. හරිද? right. මාතෘකාව ලියන්න ආනත ප්‍රක්ෂිප්ත මේක අපි කියනවා 2 dimensional motion කියලා. එහෙම නැත්නම් ද්විමාන චලිතය කියලා. 2 dimensional motion කියලා කියනවා. එහෙම නැත්නම් inclined projectiles කියලා කියනවා. ඒකේ ඉංග්‍රීසි වචන දෙනවා ඔකට. ආනත ප්‍රක්ෂිප්ත ද්විමාන චලිතය හරි ප්‍රක්ෂේපණ ඔය එක එක නම් වලින් හඳුන්වන්නේ මෙන්න මේව තමයි. කෙසේ හෝ මේ ඕනෑම අවස්ථාවකදී සිද්ධ වෙන්නේ මොකක්ද? මෙන්න මෙහෙම තිරස තියනවා නම් පුතේ මේ තිරසට යම් ආනතියක් ඇතිව මෙන්න මෙහෙම වස්තුවක් ප්‍රක්ෂේපණය කරාම ඒක මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම ටක් ගාලා වදින වෙන්න වෙනවා. කොහොමද වදින්නේ? ටක් ගාලා වදිනවා. මෙන්න මේ වගේ කෙනෙක්ගේ චලිතය ගැන ඉගෙන ගන්න එක තමයි මෙතනදී අපි කරන්නේ. මෙයාගේ යම් වෙලාවකදී ප්‍රවේගය හොයන්නේ කොහොමද? යම් වෙලාවකදී කාලය හොයන්නේ කොහොමද? යම් වෙලාවකදී කාලය හොයන්න දෙන්නේ නැහැ නේ. ඊළඟට යම් දුරක් යන ගත වෙන කාලය හොයන්නේ කොහොමද? නගින උපරිම උස කීයද? ප්‍රක්ෂේපණය. හරි. ඒ විදිහට ටිකක් අපි ඉගෙන ගන්නට වඩා පුළුල් පැත්තකට තමයි පුතේ මේ යන්න හදන්නේ. මේක තමයි ගතික කොටසේ ප්‍රගති විද්‍යාව කොටසේ. ප්‍රගති විද්‍යාව කොටසේ අවසාන කණුව. මේ කොටස කතා කරාට පස්සේ පුතේ ප්‍රගති විද්‍යාව සම්පූර්ණයෙන්ම ඉවරයි සහ සුද්ධෙන්ම කම්මුතුයි. ආයි තියෙන්නේ නිව්ටන් නියම පටන් ගන්න. අපි නිව්ටන් නියම පටන් ගන්න නැතුව මොකද මේ මිනුම් උපකරණ වලට යන්න තමයි ඉන්නේ. මිනුම් උපකරණ පිළිබඳව යම් අවබෝධයක් දෙන්න. මිනුම් උපකරණ වල හරියට වෙන්නේ මොකද්ද කියන එක අතගාලා අවබෝධ ගන්න පන්ති පටන් ගත්තාන් පස්සේ අපි කරමු. ඒක පුතේ මේ භවයේ කෙදිනක හෝ පන්තිය පටන් ගන්න ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දන්නේ මේ භවයේ කවදා පන්ති පටන් ගන්න පුළුවන් වේද කියලා. හරිද? කොහොමද මේ අවුරුද්දෙන් බැරි වගේනේ. මට හිතෙන්නේ මේ අවුරුද්දෙන් දෙන එකක් නෑ වගේ. සමහරවිට උන දෙසැම්බර් 10ට වෙන්න පොඩි chance එකක් පාත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට පෞදින තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඇල්ෆා, බීටා, ලැම්ඩා, ඩෙල්ටා, එප්සයිලන් එක එක ඇවිල්ලා වැඩි වඩ කරන්න ඉඩ තියෙනවා. සමහරවිට ඔය සවුත් ඇෆ්‍රිකන් වේරියන්ට් එක ආවොත් එහෙම දකුණු අප්‍රිකානු ප්‍රභේදය ආවොත් එහෙම තත්ත්වය ගොඩක් වෙනස් වෙනවා. ඒ වලදී අපි නොහිතන ප්‍රතිඵල එන්න පුළුවන්. සමහරවිට උස්ම ගන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඒකට ඉතින් එහෙමම පෙරගෙන ලද පුණ්‍ය කර්මයක් හොඳක් මතක තියාගෙන උස්ම ගන්න තු ඉන්නේ තමයි කරන්න තියෙන්නේ. හරිද පුතේ? හොඳයි. right. එහෙනම් ඔන්න වැඩි පටන් ගන්න හැද. මතුකා ලිව්වනේ ආනත චලිතය කියලා ලියන්න. තිරසට හොඳේ තිරසට යම් ආනතියක් සහිතව
තිරසට යමානතියක් සහිතව ප්‍රක්ෂේපණය කරන ලද වස්තුවක චලිතය මෙහිදී අධ්‍යයනය කරයි. හරි. හොඳයි. දැන් මම කියන්නේ මේ ගමන් මාර්ගයේ හැඩය මොකද්ද? වෘත්තයක්ද? ඕන ඇස් තියෙන ගොබ්බේට පේන මේක වෘත්තයක් නෙමෙයි. සම්පූර්ණ වෙන්නේ වෘත්ත භාගයක්ද? අර්ධ වෘත්තයක්. නැත්නම් ඡාප කෑල්ලක්ද? වෘත්තකින් පොඩි කොටසක්ද? මොකද්ද මේ හැඩේ? පුතේ හොඳට මතක තියාගන්න. මේක වෘත්තයක් එහෙම නෙමෙයි. මේක ඉරකුත් සරල එකක් නෙමෙයි කියලා ඕන පොට්ටෙට පේනවා. මේක වෘත්තයකුත් නෙමෙයි. මේක සරල එකකුත් නෙමෙයි. මේක අර්ධ වෘත්තයකුත් නෙමෙයි. මේක ඡාපයකුත් නෙමෙයි. මොකද්ද මේ? මෙයාට අපි කියන පුතේ පරාවලය කියලා. පරාවලය කියලා කියන්නේ මේ හැඩය. මොකද්ද? පරාවලය. අපි ගණිතයෙන් කිව්වොත් එහෙම y සමානයි ax වර්ගය ධන bx ධන c වාගේ සමීකරණයක් අරගෙන අපි ආව මෙන්න මෙහෙම x එක්ක y වෙනස් වෙන විදිහ ප්‍රස්ථාරගත කරොත් එහෙම මේ ax වල තියෙන ධන ඍණ වීම සම්බන්ධයෙන් ඒවා මත අපිට හැඩ දෙකක් එන්න පුළුවන්. එක්ක මෙන්න මෙහෙම අවමයක් එන්න පුළුවන්. එක්ක මෙන්න මෙහෙම උපරිමයක් එන්න පුළුවන්. ඔන්න ඔය හැඩයට තමයි පුතේ පරාවලයක් කියලා කියන්නේ. පරාවලයක තියෙන මූලික ලක්ෂණය මොකද්ද? වෘත්තයක තියෙන මූලික ලක්ෂණය මොකද්ද? වෘත්තයක් මෙහෙම අරගෙන මෙහෙම කෙලවරක් අපි හිතමු වෘත්තයක් මේ තියෙන්නේ කියලා. මේක පුතේ වෘත්තයක් ඇඳනනම් එහෙම ලැජ්ජ වෙන්න දෙයක් නැහැ කිසි හිරිකිතක් නැතුව වෘත්තය නොහොම් වෙන්න ඕන. එහෙනම් පුතේ මෙහෙම ගත්තාම පස්සේ මේක කවදාද ගිහින් මෙන්න මෙහෙම හම්බ වෙන්න ඕන. මේක ජායයකින් කොටසක් වෘත්තකින් කොටසක් තිබ්බනම් මෙන්න මෙහෙම ගිහිල්ලා ගන්නට හම්බෙන්න ඕන. හැබැයි මේ හැඩේ එහෙම වෙන්නේ නැහැ. මේ හැඩේ බලන්න මේ හැඩේ මෙහෙම දික් කරලා බැලුවොත් එහෙම මේක සදාකාලිකව දෙවැත්තට යනවා. කවදාවත් මේ කෙලවරයි එක්කෙනෙකාට හම්බෙන්නේ නැහැ. ඒවා එන්න ඇත්තනවා. අන්න එහෙම හැඩවලට අපි කියනවා පරාවලය කියලා. එහෙම හැඩවලට කියනවා වරාපලය කියලා. නැත්නම් පරාවලය කියලා. පැහැදිලිද පුතේ? right. අපි අන්තිම ලියුම වචනේ අධ්‍යයනය කරයි කියලා එතනින් ගන්න මොකද ලිව්වේ නෑ. හරි. right. හොඳයි. ලියන්න. ඔයගොල්ලෝ මේ පොඩි ඔයගොල්ලෝ මේ රූපය අඳ ගන්නකො. මෙන්න මේ හැඩි. මෙන්න මේක අඳ ගන්න.
ටක් ගාලා මොනේ ටික දාලා මේකේ රූපේ නගන්නකො. නයි හරි පුතේ. නැගොන්න මේ කතන්දරේ නම් කර ගැනීම හරි. මෙන්න මේක මේ තිරස් පරාසය හොඳේ. තිරසට යන දුර තිරස් පරාසය. උපරිමුස. ලියන්න. ලියන්න පුතේ. මේ චලිතය සිදුවන්නේ පරාවලීය මාර්ගයකයි. පරාවලීය මාර්ගයකයි. රහස මෙම චලිතය සිදුවන්නේ පරාවලීය මාර්ගයකයි. දැන් ඔක්කොම පුතාලා මට කියන්න යම් චලිතයකට සරල අනුවර්තී මේ චලිත සමීකරණ රේඛීය චලිත සමීකරණ යොදන්න මොකද්ද තියෙන්න ඕන මූලික අවශ්‍යතාවය? ඔක්කොම පුතාලා ඔක්කොම දූලයි කියන්න බලන්න. යම් චලිතයකට රේඛීය චලිත සමීකරණ යොදන්න නම් මොකද්ද තියෙන්න අවශ්‍යතාවය? තියෙන අවශ්‍යතාවය තමයි පුතේ පළවෙනි එක එයා ගමන් කරන පතය සරල රේඛීය වෙන්න ඕන. දෙවෙනි එක ත්වරණය නියත වෙන්න ඕන. මොකද ගමන් කරන පතය සරල රේඛීය වෙන්න ඕන. පතය මේ ත්වරණය නියත වෙන්න ඕන. දැන් මේක ඇහත් තියෙන මනුස්සයෙකුට වෙනවා මේ පතය සරල රේඛීය නැහැ කියලා. හරි කේන්ද්‍රීය ඉලක්ක නෙවෙයි කියලා. එහෙනම් පුතේ මේකට චලිත සමීකරණ ඍජුවම යොදන්න බෑ. අමුයෙන් චලිත සමීකරණ යොදන්න බෑ. ඒ නිසා අපි ඒකට පොඩි උපක්‍රමයක් දාලා පොඩි වෙනස්කමක් කරලා පොඩි ජිංගිබිරිස් ජිල්මාට් එකක් කරලා ඩිස්ටිලිං එකක් කරලා තමයි මේ පතය ගොඩ දාලා මෙයාට චලිත සමීකරණ දාන්නේ. ඒ කරන ඩිස්ටිලිං එක අපි තව පොඩ්ඩකින් කියලා දෙනවා. සාවධානව අහගන්න. හොඳින් අහගන්න. කරුණාකරලා කියන්නේ මොකද ඒක තමයි මේ චලිතයේ දෙන විශේෂත්වය. ඒක තමයි වැදගත්ම පොයින්ට්. හරි. දැන් ඒ සරල රේඛීය නොවන නිසා ඍජුවම රේඛීය චලිත සමීකරණ යෙදිය නොහැක. සමීකරණ යෙදිය නොහැක. සමහර දරුවෝ කියනවා පොඩක් ආයි එක කියලා දෙන්න කියලා. හොඳයි උන් අහන්න. අහගන්න. යම්කිසි චලිතයකට පුතේ සරල රේඛීය චලිත සමීකරණය යොදන්න නම් v = u ධන at s = u t ධන භාගය at ඔය කියන මගුල් ටික දාන්න නම් එයාගේ පතය සරල රේඛීය වෙන්න ඕන. ඒ කියන්නේ තනි ඉරක චලනය වෙන්න ඕන. කෙලින් ඉරක. ත්වරණය නියත වෙන්න ඕන. දැන් මේ ත්වරණයක් නියත වෙන එකකට යන්න දෙයක් නැහැ. මේ පතය සරල රේඛීය නෑනේ පුතේ. මේ පතේ කෙලින් ඉරක් නෙවෙයි. මේ පතේ මෙහෙම පරාවලීය වක්‍රාකාර මාර්ගයක්.
එහෙනම් අපිට මෙයාට රේඛීය ජල සමීකරණය යොදන්න සාධාරණ අයිතියක් නැහැ. ඒක දාන්න හැකියාවක් නැහැ. ඒක නිසා මේ චලිතයට ඍජුවම චලිත සමීකරණ යොදන්න බෑ කියන එක තමයි මම ඔය අන්තිමට දීපු වාක්‍යයෙන් කිව්වේ. දැන් හදන්නේ පුතේ මෙයාට අර මං කිව්වනේ මේ චලිතයට පොඩි ඩිස්ට්‍රිබියුටින් එකක් කරලා පොඩි වෙනස්කමකට භාජනය කරලා තමයි මෙයාට චලිත සමීකරණ දාන්නේ. පැහැදිලිද? ඔන්න ඒක තමයි දැන් කියලා දෙන්න හදන්නේ. මහා ලොකු හරුපයක් කිව්වේ නෑ. ඔක තමයි මච්චරම සරලව කිව්වේ. right. දැන් මේ කතන්දරේ මුලින්ම හොඳට සාවධානව කියන එක අහගන්න. මම ගහනවා මෙන්න මෙතනින් ලයිට් එකක්. මෙන්න එහෙම ලයිට් එකක් ගන්නවා. ඔන්න අහගන්න හොඳේ. ලයිට් එක ගැහුවම මේ වස්තුව මේම රූම් කුරුල්ලාගේ මේ මාර්ගයේ යනකොට මෙයාගේ හේවණල්ල ගමන් කරන්නේ කොහෙද? මෙන්න මේ කියන පොළොව දිගේ. තේරුණාද බං? මම මෙහෙම ලයිට් එකක් ගන්නවා. එතකොට මෙයා මෙහෙම මේ පාර දිගේ යනකොට එයා යන්නේ මොන ඔය කියන පොළොව දිගේ. පුතේ මේ පාර සරල රේඛිය නොවුනට මෙහෙම ලයිට් එකක් ගහනකොට මුගේ හේවණල්ල යන්නේ සරල රේඛීය මාර්ගේ. ඇත්ත පාර සරල රේඛිය නොවුනට උඩින් ලයිට් එක ගැහුවම පස්සේ මේ පොළොව දිගේ දුවන හේවණල්ල යන්නේ තනීරක. අන්න පොඩි ඊයක් ආවා. අන්න පොඩි chance ආවා මොනවාරි මැච් එකක් ගහගන්න පුළුවන්. හේවණල්ල යන්නේ සරල රේඛීය මාර්ගේ. පුතේ මෙහෙමම දැන් අර පැත්තෙන් විතර ලයිට් ගාලා හරියන්නේ නැහනේ. මේ පැත්තෙන් ලයිට් එකක් ගන්නවා. ලයිට් එක ගහලා පුතේ දැන් මේ පැත්තේ මුකුත් එකක් නැති නිසා මම මේ පැත්තෙන් අල්ලන පොඩි තිරයක්. එතකොට මේ තිරේදී මේකගේ හේවණල්ල යන්නේ කොහොමද? හේවණල්ල ලැජ්ජාවක් නැහැ පුතේ. හේවණල්ල කොහොමද යන්නේ? මේම ගිහිල්ලා උඩට ගිහිල්ලා ඒ පාරෙම ආයි එනවා. අන්න පොලි අපි දන්න කෙනෙක් කෙනෙක්. මේක මෙහෙම යනකොට දැන් පොඩ්ඩක් බලන්න සාධාරණව වෙන්න මේ වගේ හරියකදී මෙහෙන් ලයිට් එකක් ගැහුවම පස්සේ මේකගේ හේවණල්ල ඉන්නේ කොහෙටද? මෙන්න මෙතනට. මෙන්න මේ හරිය ඉන්නකොට ලයිට් එකක් ගැහුවම පස්සේ මේක ඉන්නේ කොහෙද? මෙන්න මෙතන. මෙන්න මේ වගේ හරියකදී ලයිට් එකක් ගැහුවාට පස්සේ මේක ඉන්නේ මෙන්න මේ වගේ හරියක. හරි? මෙන්න මේ වගේ තැනකදී මෙහෙන් ලයිට් එකක් ගැහුවම මේක ඉන්නේ මෙන්න මේ වගේ තැනක. දැන් මොකෝ වෙන්නේ? මෙයා සරල රේඛාවක් නොවුනට මෙහෙම ලයිට් එකක් ගන්නකොට මේක මෙහෙම උඩ ගිහිල්ලා ඒ පාරෙම ආයි පල්ලහැන රේඛීය චලිතයක ස්වරූපයක් තමයි මුගේ හේවණල්ලට තියෙන්නේ. එයා එහෙම නොවුනට එයාගේ හේවණල්ල එහෙම නෑ. පොඩි chance එකක් තියෙනවා. ඔන්න ඕක තමයි දැන් අපි මෙතනදී ප්ලේ කරන්න හදන්නේ. මෙතන දාන්න හදන සෙල්ලම තමයි පුතේ ඔය තියෙන්නේ. නේද? අනුමාතෘකා ලියනදී මූල ධර්මය මේක විස්තර කරන මූල ධර්මය තමයි මේ ලියන්න හදන්නේ. මූල ධර්මය ලියන්න. මෙව චලිතය
x අක්ෂය මත සහ y අක්ෂය මත x අක්ෂය මත සහ y අක්ෂය මත සෙවනැලි වල ආධාරයෙන් විසඳීම සිදු කළ හැක. හරි right එංගොන්න ඔය රූපය හොඳට ඇඳලා ඔක දාගන්න මම ආයි කියලා දෙන්නම් උතන මොකද වෙන්නේ කියලා. හරි right හරිද සරලව හිතන්න මෙහෙම උඩින් ලයිට් එකක් ගහලා තියෙනවා. මොකුත් මම මේ කියන දේ මුලින්ම අහගන්න. දැන් ඔයගොල්ලන්ට මේක තනියෙන් හිතලා තනියම අවබෝධ කරගන්න පුළුවන් නම් පන්තියක් ඕනේ නැහැනේ. ඒ නිසා මුලින්ම මම කියන එක අහගන්න. කියන එක අහලා ඊට පස්සේ තීරණය කරන්න මොකක්ද කියලා දුන්නේ කියලා. මෙහෙම උඩින් ලයිට් එකක් ගන්නවා. කියන වචනේ අහගන්න මෙතනින් එහාට තනියෙන් හිතන්න යන්න එපා තාම. මෙහෙම උඩින් ලයිට් එකක් ගන්නවා. ලයිට් එක ගැහුවට පස්සේ මේ වස්තුව මෙහෙම චලනය වෙනකොට මෙයාගේ හෙවණැල්ල වැටෙනවා පුතේ මෙන්න මේ පොළොව මත. ඒත් හෙවණැල්ල සරල රේඛාවක් ඔස්සේ යනවා. මෙහෙම චලනය වෙනකොට මේ පැත්තෙන් ගහනවා ලයිට් එක. මේ පැත්තෙන් ලයිට් එක ගැහුවට පස්සේ මේ පැත්තේ මම තිරයක් තියෙනවා කවුරුත් මොකද නැහැ මෙතන මොකුත් හෙවණැල්ල වැටෙන්න තිරයක් තියෙනවා. තිරය තිබ්බට පස්සේ මේ වස්තුව මෙහෙම ගිහින් මෙහෙම ගමන් කරනකොට මේ ලයිට් එක ගැහුවා මෙයාගේ හෙවණැල්ල මෙහෙම උඩ ගිහිල්ලා එතකොට අපිට කියත හැකි මේ වස්තුවේ ගමන් මාර්ගය සරල රේඛාවක් නොවුනට මෙයාගේ y අක්ෂය මත හෙවණැල්ලේ චලිතයත් x අක්ෂය මත හෙවණැල්ලේ චලිතයත් සරල රේඛීය මාර්ගවල යනවා කියලා. ඒ වුණත් අපිට කියත හැකි මෙන්න මේ මාර්ගයට චලිත සමීකරණ දාන්න බැරි වුණාට මේ මාර්ගයට චලිත සමීකරණ දාන්න පුළුවන්. මේ මාර්ගයට චලිත සමීකරණ දාන්න පුළුවන්. right ලියන්න. ළමයි පොඩ්ඩක් ඉන්න ඔයගලන්ට අර පැහැදිලිව පෙරුණ නැත්තම් බලන්න මෙන්න මෙතන ඔය ගහලා තියෙන කැඩීරි වලින් මම මේ තිත් පැකට් දාලා තියෙන මේ වලට හොඳේ. බලන්න ඒවා දාගත්තද කියලා. මේ එන කැඩීරි තියෙනවානේ. මේ එන කැඩීරි මේ ඒ තැන් වලට දාලා තිත් දාලා තියෙනවා. දාගත්තු ඉරි ටික හරියට ලින්ක් කරලා දෙනවද කියලා බලන්න. හරි. හොඳයි. හරි පුතේ ලියන්න.
है ना මෙහි දැන් මේව චලිතයේ x අක්ෂය මත ප්‍රක්ෂේපණය හා x අක්ෂය මත ප්‍රක්ෂේපණය හා y අක්ෂය මත ප්‍රක්ෂේපණය සරල රේඛීය වන බව පැහැදිලි වේ. හරිද පුතේ? දැන් ඔන්න බලන්න. දැන් මේකේ මේ ආරම්භක ප්‍රවේගය u නේ. මේ කෝණය තීටානේ. එහෙනම් පුතේ අර මම ලයිට් එකක් ගහලානේ ගත්තේ. මේක මොකද අහගන්න මම මේක මූලධර්මයක්. පුතේ මේක මේ තර්ක කිරීම සිද්ධ කරන ක්‍රමයක්. හරි. මෙහෙම ලයිට් එකක් ගැහුවට පස්සේ මම මේක කියලා දුන්නා දෛශික විභේදන මූලධර්මයේදීත් මේක කියලා දුන්නා. මේ ආරම්භක ප්‍රවේගය u මෙහෙම තියෙනකොට මෙන්න මෙතනට එනවා පුතේ ux කියලා එකක්. ux කොටස. මේක චල සමීකරණ මේ දෛශික විභේදනයේදීත් කියලා දුන්නා. ඒ වගේම මෙන්න මේ පැත්තට එනවා uy කොටස. එහෙනම් මේක විශාලත්වයේ u. එහෙනම් cos θ කොහොමද අර්ථ දක්වන්නේ? ux බෙදීම u. එහෙනම් ux කියලා කියන්නේ කවුද? u cos θ. එහෙනම් uy කියලා කියන්නේ කවුද? u sin θ. එහෙනම් මෙන්න මේ හේවණල්ල මෙහෙට ගමන් කරනකොට මෙන්න මේ x අක්ෂය මත හේවණල්ල මෙන්න මෙහෙට ගමන් කරනකොට එයාගේ ගමනේ ආරම්භක ප්‍රවේගය මට u cos alpha කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. y අක්ෂය මත චලිතේ හේවණල්ලේ චලිතේ පටන් ගන්න ප්‍රවේගය මට u sin θ කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක සරලව ගත්තොත් මේ u මෙහෙටයි විභේදනය කිරීමක් තමයි පුතේ මෙතනදී සිද්ධ කරලා තියෙන්නේ. මුලින්ම මම මේ කියන දේ අහගෙන ඒකට අනුව මම කියන දත්ත අනුව ගණන් හදන්න. හරි? මුලින්ම මේ වැඩේ කරන්න. right. දැන් වෙනම රූල් එක චලිතයේ ආරම්භක ප්‍රවේගයද තිරස්ව සහ සිරස්ව පාත පරිදි විභේදනය කළ හැක. මෙන්න මේක දාගන්න ගියා. मैं बोर्ड के 3 टिकट टकल दागा ఇప్పుడు దాగన్నా
හරි. ඉක්මන් කර. tinggal දාගන්න. හොඳයි. දැන් පුතේ පොඩි අනුමාත්‍ර කියන්නේ ඔය මූලධර්මයේ යටතේම තමයි අනුමාත්‍රක වශයෙන් ලියන්න. තිරස් චලිතය තිරස් චලිතය තිරස් චලිතය දැන් මේ කතා කරන්නේ මෙන්න මේ x අක්ෂය මත ප්‍රක්ෂේපණයේ x අක්ෂය මත හෙවණැල්ලේ චලිතය. ලියන්න මේ යටතේ තිරස් චලිතය යනු ආනත ප්‍රක්ෂිප්තයේ x අක්ෂය මත සෙවණැල්ලේ චලිතයයි. ආනත චලිතයේ x අක්ෂය මත සෙවණැල්ලේ චලිතයයි. දැන් පුතේ මේ වෙලේ තව පොඩි අපිට අමතර කතන්දරයක් තියෙනවා. මේ වස්තුව කොහොම ගියත් මෙයාට බලපාන එකම ත්වරණය ගුරුත්වජ ත්වරණය විතරයි. එයා ඉන්නේ සිරස්ස පල්ලයට. දැන් ඔයගොල්ලෝ මේ රූප ඇඳගත්තු තැන්වල මෙන්න මෙහෙම මාක් එකක් දාලා ගුරුත්වජ ත්වරණය ඔන්නව සිරස්ස පහළට කියලා දාගන්න. මේ රූපය ඇඳපු තැන, කලින් රූපය ඇඳපු තැන මේ රූපය ඇඳලා මෙන්න මේ වගේ තැනකින් සිරස්ස පල්ලයට G තියනවා කියලා දාගන්න. G අපරොත් වෙන කියලා දාගන්න. right? හරි. දැන් එන්න අපි මේක යටතට එන්න. ආනත ප්‍රක්ෂිප්තයේ පුරාවට ලියන්න. ආනත ප්‍රක්ෂිප්තයේ පුරාවට වස්තුවට බලපෑ එකම ත්වරණය සිරස්ව පහළට පවතින ගුරුත්වජ ත්වරණයයි. ලියන්න. තිරස් චලිතය සැලකූ විට
තිරස් චලිතය සැලකූ විට සිරස්ව පහලට ක්‍රියාත්මක වන සිරස්ව පහලට ක්‍රියාත්මක වන සිරස්ව පහලට ක්‍රියාත්මක වන ගුරුත්වජ ත්වරණයෙන් ඊට බලපෑමක් නැත. ඔන්න පුතේ වැඩි. ඔන්න බලන්න සිද්ධිය. ඔන්න දැන් තමයි කියලා දෙන්න යන්නේ. දැන් මේ තියෙන්නේ තිරස් චලිතය. දැන් මේ තිරස් චලිතය මේම ලොක්කොම ලොකුවට එහෙම යනවා. දැන් මේ අතර තමයි සෙවනල්ලේ චලිතය තියෙන්නේ. සෙවනල්ලේ චලිත දිශාව තියෙන්නේ මේ පැත්තට. දැන් පුතේ මම මෙන්න මෙතන ඇදලා තියෙන්නේ සිරස්ව පල්ලෙහාට පවතින ත්වරණය g සිරස්ව පල්ලෙහාට. මෙහෙම සිරස්ව පහළට තියෙන g ගෙන් මම අරගෙන තියෙනවා මේ සෙවනල්ලේ ගමන් දිශාවට එහෙම නැත්නම් තිරස් පැත්තට පවතින ත්වරණ කොටස. දැන් මට ගත හැකිනේ මෙන්න මෙහෙම එකක් තිබ්බනම් මෙන්න මෙහෙම g කියලා එකක් තිබ්බනම් මෙතන කෝණය θ නම් මේ පැත්තට තියෙන කැලල ගත හැකි කීයයි කියලාද g cos θ කියලා. හරිද? එහෙනම් මෙතන කෝණය 90යිනේ. එහෙනම් මේ පැත්තට මට ලියත හැකි මේ 90 g cos 90 කියලා. පුතේ cos 90 බිඳුව නිසා බිඳුවයි. එහෙනම් මේ පැත්තට ගුරුත්වජ ත්වරණයෙන් මයිලක බලපෑමක් නැහැ පුතේ. අබමල් රේණුවක බලපෑමක් නැහැ. මෙන්න මේක තමයි මෙතනදී අවබෝධ කරගත යුතු වැදගත් කාරණේ. මෙයා චලනය වෙන්නේ තිරස්ව. ගුරුත්වජ ත්වරණය සිරස්ව පල්ලෙහාට තියෙන්නේ. එතකොට මම මේ ගුරුත්වජ ත්වරණේ මෙන්න මේ පැත්තට පවතින ත්වරණ කොටස සලක ගන්නවා g cos 90 කියලා. කොහොමද මම g cos 90 ගත්තේ? මෙහෙම අපි දන්නවා සාමාන්‍ය මෙන්න මේ විදිහට දෛශිකයක් ගත්තොත් එහෙම මේ පැත්තට අපි f කියලා තියෙන දෛශිකයක් ගත්තොත් එහෙම හරි f කියලා තියෙන දෛශිකයක් ගත්තොත් θ කෝණයක් ආනත මට මේ පැත්තට දෙන විභේදන සංරචකය ගන්න පුළුවන් කීයද f cos θ කියලා. එහෙනම් මේක f වෙනකොට ඉන්නේ g මේකේ θ වෙනකොට ඉන්නේ 90. එහෙනම් මේක ගත හැකි g cos 90 කියලා. පුතේ cos 90 බිඳුවයි g වාරයක් බිඳුවයි. එහෙනම් තිරස් අතට කිසිම බලපෑමක් අබමල් රේණුවක හරි මයිලක බලපෑමක් නැහැ. ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕන. තේරුණාද? එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ තිරස් චලිතයට කිසිම ත්වරණයක බලපෑමක් නැහැ කියලා. කිසිම ත්වරණයක බලපෑමක් නැහැ. කොල්ල පටන් ගත්තේ u cos θ ගෙන් ඉවර වෙන්නේ තේනම් u cos θ ගෙන්. මොකද තිරස් චලිතයට ප්‍රවේගයේ බලපෑමක් එහෙම නැත්නම් ත්වරණයෙන් එහි ප්‍රවේගයට බලපෑමක් ඇති කරන්නේ නැතිනම් පටන් ගත්ත ප්‍රවේගයෙන්ම ඉවර වෙන්න ඕන. එහෙම නැත්නම් මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා ඉන්න ඕන. බලන්න නයනි ඒකේ තියෙන ලේසි. right මේක දාගන්න ටක් ගාලා
දැන් පුතේ එනම් x අක්ෂය මත සෙවණැල්ල x අක්ෂය මත සෙවණැල්ල සඳහා බලපාන ත්වරණය ශූන්‍ය වේ. එම නිසා ශූන්‍ය වේ. එම නිසා එම චලිතය ඒකාකාර ප්‍රවේගයෙන් සිදුවන චලිතයක් ලෙස සැලකිය හැක. ඒකාකාර ප්‍රවේගයෙන් සිදුවන චලිතයක් ලෙස සැලකිය හැක. එනම් තිරස් චලිතය u cos theta ආරම්භක u cos theta නියත ප්‍රවේගයක් සහිත u cos theta නියත ප්‍රවේගයක් සහිත චලිතයක් ලෙස හැඳින්විය හැකියි. පැහැදිලිද? යන්න සිරස් චලිතය අර අනුමාත්‍රකාව වගේ ලියන්න සිරස් චලිතය සිරස් චලිතය. දැන් සිරස් චලිතය මොකෝ වෙන්නේ? ඒක අපි අඳනන් එහෙම අපි අර කලින් ඉගෙන ගත්ත එකම තමයි. වෙනස තියෙන්නේ එයාගේ ආරම්භක ප්‍රවේගය u නේ. මේකේ u sin theta. එතන මෙයන්ට බලපාන එකම ත්වරණය ගුරුත්වජ ත්වරණය. අපි අර ඉස්සෙල්ලා මේ ආනත චලිතයට කලින් සිරස් චලිතය කතා කරේ. සිරස් ප්‍රක්ෂිප්ත. අනේ සිරස් ප්‍රක්ෂිප්ත වල කතා කරපු එක නෑ උදා මෙතන දැන්. වෙනස තියෙන්නේ මේකේ u sin theta යි අර ඒකේ u කියලා ප්‍රවේගයෙන් පටන් ගත්තා. දැන් මේකේ අපි ගන්න u sin theta කියලා. මොකද u කියලා කියන්නේ මේ ආනත චලිතයේ ආරම්භක ප්‍රවේගය, ප්‍රක්ෂේපණ ප්‍රවේගය. දැන් y අක්ෂය මත සෙවණැල්ලේ චලිතය මෙසේ හඳුන්වයි. එය u sin theta
ආරම්භක ප්‍රවේගයක් සහිත u sin theta ආරම්භක ප්‍රවේගයක් සහිත ගුරුත්වය යටතේ සිරස් ප්‍රක්ෂිප්තයකට සමාන වේ. ගුරුත්වය යටතේ සිරස් ප්‍රක්ෂිප්තයකට සමාන වේ. දැන් මොකෝ වෙන්නේ පුතේ? මෙයාගේ උපරිම උස කීයද? නේ? මෙයාගේ උපරිම උස මෙයාව තමයි. එහෙනම් සිරස් චලිතයේ උපරිම උස ආනන්ද ප්‍රක්ෂිප්තයේ උපරිම උසට සමානයි. හරි? දැන් ඒකටම සිරස් චලිතයේ උපරිම උස ආනන්ද ප්‍රක්ෂිප්තයේ උපරිම උසට සමාන වේ. ආනත ප්‍රක්ෂිප්තයේ උපරිම උසට සමාන වේ. අර තිරස් චලිතයේ තියෙන කලින් ලියපු එක නා අන්න එතනට ගිහින් පොඩ්ඩක් ලියා ගන්න දරුවෝ දාලා ලියා ගන්න මෙහෙම තිරස් චලිතය අපි සැලකුවොත් එහෙම පුතේ තිරස් චලිතයේ ගමන් කරන දුර කියලා කියන්නේ කවුද තිරස් පරාසය හරි ඒ කලින් තැනට ඒ කියන්නේ තිරස් චලිතය කියලා පොඩි අනුමාත්‍රකාවක් ලියුවේ තිරස් චලිතයේ වගේම ඊට කලින් අන්න එතනට ගිහින් දරුවෝ දාලා ලියා ගන්න තිරස් චලිතයේ විස්ථාපනය තිරස් චලිතයේ විස්ථාපනය ආනත ප්‍රක්ෂිප්තයේ තිරස් පරාසයට සමාන වේ. මෙයා මෙහෙම ගිහිල්ලා එනකොට උපරිම උසට තමයි මේ උස දාන්න සෙට් වෙන්නේ. එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් අපිට මෙන්න මේ පාරාවනීය ගමන් මාර්ගය අධ්‍යයනය කරන්න විසඳන්න බැරි වුණාට අපි එයාගේ සංරචක තියෙන දැන් මේ චලිතයේ තිරස් පරාසය තියෙනවා පුතේ අර තිරස් චලිතේ. මෙයාගේ උපරිම උස තියෙනවා මෙන්න මේ සිරස් චලිතයේ උපරිම උසේ. ඊළඟට මෙයාගේ පියාසර කාලය මේ දෙන්නගෙම තියෙනවා. මේ දෙන්නගෙම පියාසර කාලයයි කියන්නේ. හේවණල්ලත් පුතේ මෙයා ගමන් කරලා ඉවරන වෙලාවටමනේ හේවණල්ලත් ගිහින් ඉවර වෙන්නේ. එහෙනම් හේවණල්ලට ගත වෙච්ච කාලයයි වස්තුවට ගත වෙච්ච කාලයයි දෙකම සමානයි. එහෙනම් ප්‍රවේගයත් අපිට පුළුවන් අපි ළඟට කියලා දෙනවා ප්‍රවේගයක් ගන්න කොහොමද කියලා. ඒ කියන්නේ මේ ආනත වක්‍රාකාර මාර්ගය අපිට ගොඩ දාන්න බැරි වුණාට අපි එයාගේ රේඛීය කොටස් දෙකක් හොයාගෙන ඒ කොටස් දෙක ඇසුරෙන් දන්නේ නැති පද ටික දන්නේ නැති රාශීන් ටික හොයාගන්න. පැහැදිලිද? ඒක තමයි මෙතනදී අපි කරන්නේ. දැන් ඔය පුරාවිද්‍යාවේ
පොසිලයක් හොයාගත්තට පස්සේ මොකද කරන්නේ? ඒ පොසිලයක් හොයාගත්තාම මේ පොසිල දිහා බලලා දැන් ඉන්න මිනිස්සු දිහා බලලා අපිට ඒ කාලෙට ගිහිල්ලා අතීතයට ගිහිල්ලා ඒ මානවයන් හොයාගන්න බෑනේ පුතේ, දකින්න බෑනේ. එහෙනම් මොකද කරන්නේ? දැන් ඉන්න මිනිස්සුන්ගේ අස්ති තියෙන විදිහයි මේ ෆොසිලයේ අස්ති තියෙන විදිහයි පරිණාමවාදී බයොලොජි මෙඩිසින් මේ කියන නොකී හැම වගුලම එකට එකතු කරලා මොකද කරන්නේ? අපිට යන්න බැරි වෙච්ච, අපිට අධ්‍යයනය කරන්න බැරි වෙච්ච අතීතයේ ඉන්න මානවයාගේ රූපේ නිර්මාණය කරනවා. ඒක තමයි මෙතනත් වෙන්නේ. අපිට අතීතයට ගිහලා ඒ ආදිමානවයව අල්ලන්න බෑ පුතේ. අපිට මෙතනින් හැමෙන ෆොසිල් දිහා බලලා මොකද කරන්නේ? දැන් ඉන්න මිනිස්සුන්ගේ අස්ති පද්ධතියයි, දැන් තියෙන බයොලොජි පරිණාමවාදයයි, ඔය කියන මගුල් ඔක්කොම ටික සංකලනය කරලා මික්ස් කරලා මෙව්ව කරලා සුටුස් දාලා මොකද කරන්නේ? අර ඈත අතීතයේ හිටපු මානවයාගේ රූපේ නිර්මාණය කරනවා. ඒක තමයි මෙතනත් වෙන්නේ. අපිට මෙයාව අධ්‍යයනය කරන්න බෑ. අපි ගාව එච්චර ධර්ම සමීකරණ නැහැ. එහෙනම් මොකද කරන්නේ? මෙයාගේ හෙවණැලි දෙකක් අල්ලගෙන ඒ හෙවණැලි දෙකෙන් මේකගේ ලක්ෂණ ටික හොයාගන්න තුච්චරනේ කරන්න තියෙන්නේ. අධ්‍යයනය කරනවා කියලා කියන්නේ ඔගේ තිරස් පරාසය හොයන එකයි, උපරිමස හොයන එකයි, යම් කාලයකදී ප්‍රවේගයක් හොයන එකයි, ඒ යම් ප්‍රවේගයකදී කාර්යයක් හොයන එකයි. විස්ථාපනයක් හොයන එක. ඔය ටික කරන්න තියෙන පුතේ. ඉතින් ඒ ටික මෙන්න මේ තිරස් චලිතයයි සිරස් චලිතයයි ඇසුරෙන් සිද්ධ කරනවා. ඕක තමයි මේක ගොඩ දානවා කියලා කියන්නේ. අර මම කිව්ව ඩිස්ට්‍රිබියුෂන් එකක් කරනවා කියලා. අන්න ඒක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ දැන් කරේ. ලියන්න. සරෝදර ලියන්න. දැන් අර අපි අර ලියපු සිරස් චලිතය තිරස් චලිතය කියන අනුමාත්‍රිකා දෙකටම අදාළව නෙමෙයි. يعني මේ දෙකටම එළියෙන් ලියන්න. දැන් ආනත ප්‍රක්ෂිප්ත අධ්‍යයනය කළ නොහැකි වුවත් එහි තිරස් සහ සිරස් චලිත ඇසුරෙන් capital R, capital H, U, theta, වැනි ලක්ෂණ සොයාගත හැකියි. ඕනම මොකක් හොයන්න පුළුවන්ද? දැන් මුදේ අපිට හෙවණැල්ලක තියෙන අනිත් ලක්ෂණය තමයි වැඩේ පටන් ගන්න වෙලාවෙම තමයි හෙවණැල්ලත් ඉවර වෙන්නේ ගිහිල්ලා. වැඩේ පටන් ගන්නකොට පටන් අර ගන්නවා ඉවරන වෙලාවට තමයි ඉවර වෙන්නේ. එහෙනම් මෙන්න මේ චලිත තුනටම අදාළව එක්කෙනෙක් ඉන්නවා නියත එක්කෙනෙක් සමාන එක්කෙනෙක් මේ තිරස් චලිතයත් ආනද චලිතයත් සිරස් චලිතයත් මේ තුනටම අදාළව සමාන කෙනා තමයි පුතේ කවුද? කාලය. මෙයාට ගත වෙන කාලයයි මෙයාට ගත වෙන කාලයයි මෙයාට ගත වෙන කාලයයි ඔය තුනම සමානයි. තරු දෙකක් දාලා ලියා ගන්න. තරු දෙකක් දාලා මෙහිදී සෙවණැලි සලකන නිසා
තිරස් සිරස් සහ ආනත තිරස් සිරස් සහ ආනත චලිත තුනටම අදාළව ගත වන කාලය සමාන වේ. ගත වන කාලය සමාන වේ. ගත වන කාලය සමාන වේ. හරි. පොඩි අනුමාතෘකාවක් ලියන්න. පොඩි අනුමාතෘකාවක් ලියන්න. පොඩි අනුමාතෘකාවක්. පොඩි අනුමාතෘකාවක් ලියන්න පුතේ. ආනත චලිතයේ ප්‍රවේගය සෙවීම ඔන්න සාධාරණ වෙලාවකදී ප්‍රවේගය වෙන විදිය තමයි කියලා දෙන්නේ. ඔන්න ආනත චලිතයක් සලකන්න. මෙන්න මේ ආනත චලිතයේ වැඩි ආරම්භ වෙනවා පුතේ u කියලා ප්‍රවේගයකින්. අපි හිතමු මෙන්න මේ සාධාරණ මෙන්න මේ වගේ වෙලාවක මෙන්න මේ වගේ තැනක අපිට ප්‍රවේගය හොයාගන්න ඕන කීයද කියලා. අපි කියලා දෙන්න හදන්නේ ඒක කරන්නේ කොහොමද කියලා. මම බලන්න. අපි දන්නවා දැන් තිරස් චලිතයේ කොහේදිවත් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. රයිට්? තිරස් චලිතයේ කොහේදිවත් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඒ තිරස් එක්කලාට තොරණයක් නැහැනේ. ඒක නිසා මෙයා මේ පැත්තට පටන් ගත්ත කීයෙන්ද? u cos θ ගෙන්. මේක මේ පැත්තට පටන් ගන්න කීයෙන්ද? u sin θ ගෙන්. එතකොට මේකේ උපරිම පොයින්ට් එක අපි ගත්තොත් මෙන්න මෙහෙම කියලා. මෙතනින් පටන් ගන්න එක්කෙනා නොහොම ගිහිල්ලා වටයක් කරකිලා ආයි මෙතනට එනවා. මෙහෙන් යන එක්කෙනා මෙහෙම්මම දිගටම ගමන් කරනවා. එහෙනම් පුතේ මෙන්න මේ වගේ කෙනෙක් ගත්තොත් එහෙම මේ හැමතැනකම u cos θ. මේ හැමතැනකම u cos θ. තිරස් චලිතයේ කිසිම ප්‍රවේගයක් වෙනස් වෙන්නේ නැහැ. u cos θ ම තමයි. හැබැයි තිරස් චලිතයේ u sin θ ගෙන් පටන් ගත්තද පොඩ්ඩ වෙනස් වෙනවා. මෙතනදී බිඳුවයි මේක v1 මේක v2 මේක v3 මෙහි v4 මොනවද තියෙන්නේ? ජුණ්ඩ වෙනස් වෙනවා. එහෙනම් මම මෙතන මේ v3 ව ගන්නවා. හරියටම මෙන්න මෙයා v3 ඔය v3 තමයි හරියට මෙන්න මෙතනට ලින්ක් වෙන්නේ. මෙන්න මෙතනදී පුතේ තිරස් චලිතයට තියෙන්නේ u cos θ තමයි. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ක්‍රමය. මෙන්න මේ ඔය කියන පිහිටීමේදී මෙන්න මේ සිරස් චලිතයේ මෙන්න මේ කියන පිහිටීමේදී සිරස් චලිතය එනවනේ v3 එක. එහෙනම් මෙතනදී මේ අංශුවට සිරස්ව පල්ලෙහාට තියෙන ප්‍රවේගය පුතේ v3. ඊළඟට තිරස් චලිතයේ u cos θ වෙනස් වෙන්නේ නැහැනේ. එහෙනම් මෙයාට මේ පැත්තට තියෙන ප්‍රවේගය u cos θ. එහෙනම් මෙන්න මේ v ව සාධාරණව අපිට සලකන්න පුළුවන්. කොහොමද? මේ වෙලාවේ තියෙන v කියලා කියන්නේ කවුද? මේ වෙලාවට අදාළ තිරස් චලිතයේ ප්‍රවේගයේ
මේ වෙලාවට අදාළ තිරස්චලිතයේ ප්‍රවේගයේ සම්ප්‍රයුක්තය තමයි. යම් මොහොතකදී අදාළ ආනත ප්‍රක්ෂිප්තයේ දුවන වස්තුවේ ප්‍රවේගය කියලා කියන්නේ ඒ මොහොතට අදාළ තිරස්චලිතයේ ප්‍රවේගයේ සිරස්චලිතයේ ප්‍රවේගයේ සම්ප්‍රයුක්තය. එහෙනම් මෙතනදී v කියලා කියන්නේ කවුද පුතේ? කවුද? v3 වල වර්ගය ධන u cos θ ගේ වර්ගයේ වර්ගමූලය. කොහොමද අපි සම්ප්‍රයුක්තය ගන්නෙ? right? ලියන්න. ආනත ප්‍රක්ෂිප්තයේ යම් මොහොතකදී ප්‍රවේගය යනු එම මොහොතට අදාළව සිරස්චලිතයේ පවතින ප්‍රවේගයේ එම මොහොතට අදාළ සිරස්චලිතයේ පවතින ප්‍රවේගයේ තිරස්චලිතයට අදාළ ප්‍රවේගයේ සම්ප්‍රයුක්තයයි නිකන් නෙමෙයි සම්ප්‍රයුක්තය ගන්න ඕන. දැන් එහෙනම් සුදු පුතාලා සුදු දුවලා ගුටිනුකා ඔන්න ඔය සටහන පැහැදිලිව ඇඳලා දාගන්න. මේක තවත් තියෙනවා පුතේ විස්තර කිරීම කරන්න. ඒක නිසා කරුණා කරලා පැහැදිලිව මේ ටික දාගන්න. දැන් හරිනේ. ඔන්න දැන් ඔයාලට යම් අවබෝධයක් තියෙනවා මේකෙදි මොකද වෙන්නේ කියලා. දැන් මම කියලා දෙන්න හදන්නේ පුතේ ඊළඟ කාරණේ. සිරස්චලිතය අපි වෙනම ඇඳොතින් එහෙම තිරස්චලිතය වෙනම ඇඳොතින් එයාලගේ ප්‍රවේග වෙනස් වෙන විදිහ අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම ඔන්න තිරස්චලිතය වෙනමයි සිරස්චලිතය වෙනමයි යන්නේ. හරි? ඊළඟට සිරස්චලිතයේ ගුරුත්වාකර්ෂණ ත්වරණය බලපානවා. තිරස්චලිතයට තමයි පුතේ ගුරුත්වාකර්ෂණ ත්වරණය බලපාන්නේ නැත්තේ. ඒතර අපි දන්න සාමාන්‍ය කෙනෙක් විදිහට මෙයාගේ ප්‍රවේගය පටන් ගන්නවා පුතේ u sin θ ගෙන් ඊට පස්සේ ටික ටික ප්‍රවේගය අඩු වෙනවා. පොඩ පොඩ අඩු වෙනවා. මෙන්න මෙතනදී බිඳුවයි. ආයි මෙහෙට එනකොට මොකෝ වෙන්නේ? ටික ටික වැඩි වෙනවා. මෙයාගේ පටන් ගන්නකොට තිබ්බ අගේම තමයි දිගටම තියෙන්නේ. හරි? එහෙනම් මේ තියෙන්නේ උඩ තියෙන්නේ සිරස්චලිතේ තිරස්චලිතේ ප්‍රවේගය වෙනස් වෙන විදිය. දැන් මම ඒකලගේ අර ඉදි කෑලි වල විශාලත්වයෙන් තියෙන පුතේ ප්‍රවේගය නිරූපණය වෙන විදියට හොඳේ. මේ
මේක දිගයි ඊට වඩා මේක කොටයි ඊට වඩා මේක කොටයි හරි මෙතන බිඳුවයි මේ දිගට සමාන දිගක් මෙතන තියෙනවා පැහැදිලි ඊට පස්සේ මම අදිනවා ආනත චලිතය මෙන්න මෙතන දැන් මං කියවනේ මෙයාගේ සාධාරණ වේලාවක ප්‍රවේගය කියලා කියන්නේ මේ දෙන්නගේ ඒ වේලාවල් දෙකට අදාළ ප්‍රවේග දෙකේ එකතුව කියන්නේ. එහෙනම් මෙතන ගත්තොත් එහෙම පුතේ මෙහෙට තියෙනවා u sin theta මෙහෙට තියෙනවා u cos theta. මෙතන මම ගත්තොත් එහෙම මේක v1 මේක v2 මේක v3 මේක v4 කියලා ගත්තොත් මෙන්න මේ වගේ තැනක් ගත්තොත් එහෙම මෙතනින් උඩට තියෙනවා පුතේ v1 හැබැයි මේ පැත්තට තියෙන්නේ u cos theta ම තමයි ඊළඟට මේ වගේ හරියකට යනකොට පොඩ්ඩක් දැන් කොට වෙලා v2 හැබැයි පුතේ මේ පැත්තට තියෙන්නේ u cos theta ම තමයි මෙන්න මෙයාගේ උපරිම තැනකට යනකොට මෙතනදී මේ පැත්තට තියෙන කැලේ බිඳුවයි මේ පැත්තට තියෙන්නේ u cos theta ම තමයි නේ මෙන්න මේ වගේ හරියකට යනකොට පල්ලෙහාට තියෙනවා පුතේ v3 කියලා කැලලක් හැබැයි මේ පැත්තට තියෙන්නේ u cos theta ම තමයි මේ වගේ තැනකට එනකොට මෙහෙට තියෙනවා v4 මෙහෙට තියෙන්නේ u cos theta ම තමයි මෙතන යනකොට මේ පැත්තට තියෙනවා u sin theta මායි වදිනවා මේ පැත්තට තියෙනවා u cos theta එහෙනම් මෙතනට වදින්නෙත් u ම තමයි බලන්න ප්‍රවේගය වෙනස් වෙන විදිය තිරස් ප්‍රවේගය එකම අගයක් සිරස් ප්‍රවේගය u sin theta ගෙන් පටන් අරගෙන පොඩ කොට වෙලා මෙතනදි බිඳුවයි තේරුණානේ right මම එනම් මුලින්ම දැන් එක එක ફોකස් කරලා දෙන්නම් පුතේ ලියා ගන්න. එතකොට ලේසි ඔයගලන්ට මේක කොට දා ගන්න. මුලින්ම මේක ફોකස් කරන්න මේක. දැන් පහත දක්වා ඇත්තේ ආනත ප්‍රක්ෂිප්තයක ගමන් කරන වස්තුවක යම් යම් අවස්ථා කිහිපයකට අදාළව සිරස් සහ තිරස් ප්‍රවේග වෙනස් වන ආකාරයයි. හරි. දැන් මම එක එක ફોකස් කරලා දෙන්නම්. මේක තමයි ඔයගොල්ලෝ අඳගන්න තියෙන මුළු රූපය. මේක ફોකස් කරාම මේ වලට ඉඩ තියලා මේක අඳගන්න. ටක් ගාලා ඔන්නකො දාගන්න.
ඔය ඉරි කෑලි වල දිග වෙනස් වීමත් පැහැදිලිව දාගන්න පුතේ. ඒකත් වැදගත්. රයිට්. ඔන්න දැන් යනවා ඊළඟට. මෙන්න මේක දාගන්න. ඔන්න දාගන්න. ඔක තමයි වැදගත්. ඔන්න ඔය ඉරි කෑලි වල විශාලත්ව ගානට මේ විදිහටම තියන්න. බලන්න u cos θ ගේ විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ කාලයත් එක්ක. u sin θ ගෙන් පටන් ගත්තම v1 v2 v3 v4 වෙනකන් ඒව වෙනස් වෙනවා. හොඳට බලන්න. හරිද පුතේ? ඔය ආනිත චලිතය කියලා ලියාගත්ත එක යටින් තරුවක් දාලා ලියා ගන්න. චලිතයේ උපරිම උසේදී වස්තුවට පවතින්නේ තිරස් ප්‍රවේග සංරචකය පමණි. තිරස් ප්‍රවේග සංරචකය උපරිම උසේදී පවතින්නේ තිරස් ප්‍රවේග සංරචකය පමණි. right? හොඳයි. හොඳට තේරුම් ගන්න උපරිම උසේදී තිරස් ප්‍රවේග සංරචකය විතරයි තියෙන්නේ. u cos θ විතරයි ඉන්නේ. අර සිරස් ප්‍රවේගයෙන් එන කෙනා බිඳුවක් කියලා යන උපරිම උසේදී. ඒතර ඔන්න ඔය කියන පොයින්ට් අල්ලලා ගණන් දෙනවා ඈ. ඒ නිසා MCQ වල එහෙම හොඳට වණන්න පුළුවන් ඔය මේ ආනත් ප්‍රක්ෂිප්ත කරාට පස්සේ. හරි. හොඳයි. හොඳයි පුතේ. දැන් ඔන්න ප්‍රධාන කාරණාව තියරි ටික දැන් ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ චලිතය තවත් තේරුම් ගැනීමේ අරමුණෙන් ගණන් හදන එක. මේ කියලා දීපු තියරි ටික හොඳට තේරෙනකම් ගණන් හදන එක තමයි ඊළඟට අපේ වැඩේ. නැතුව පුතේ තියරි ටික මම මෙතනදී හොඳටම අවබෝධ වුණා, සුපිරියටම ඔළුවට වැදුනා. එහෙම හිතලා නෙවෙයි මම යන්නේ. හරි? එහෙම හිතලා නෙවෙයි යන්නේ. මේ යන්නේ පුතේ දැන් කියලා දීපු තියරි ටික ස්ථාවර කිරීමේ අරමුණින් ගණන් හදන්නටයි දැන් යොමු වෙන්නේ. හරිනේ? right. හරි.
තිරසට අංශක 60ක් ආනතව තිරසට අංශක 60ක් ආනතව CI MS ශ්‍රේණියක ප්‍රවේගයෙන් වස්තුවක් ප්‍රක්ෂේපණය කරයි. වස්තුවක් ප්‍රක්ෂේපණය කරයි. වස්තුවක් ප්‍රක්ෂේපණය කරයි. නොවිලකම් 1 වස්තුවේ පියාසන කාලය සොයන්න. වස්තුවේ පියාසන කාලය සොයන්න. නොවිලකම් 2 වස්තුව ගමන් කරන උපරිම උස සොයන්න. වස්තුව ගමන් කරන උපරිම උස සොයන්න. තුන වස්තුවේ තිරස් පරාසය සොයන්න. වස්තුවේ තිරස් පරාසය සොයන්න. හරි තිරස් පරාසය සොයන්න. ඊළඟ රෝම ඉලක්කම තත්පර 6කදී වස්තුවේ පිහිටීම දෙන්න. ඊළඟ එක තත්පර 6කදී වස්තුවේ ප්‍රවේගය සොයන්න. හරි වස්තුවේ ප්‍රවේගය සොයන්න. හරි පුතේ දැන් එහෙනම් අපි ගාන මුලින්ම අය හදාගෙන යමු. මෙන්න අපිට ගාන කියනවා වස්තුවක් මෙන්න මෙහෙම ප්‍රක්ෂේපණය කරනවලු. එයාගේ ආරම්භක ප්‍රවේගය cIලු. කෝණය 60යිලු. උපරිම උස අහනවා, පියාසර කාලය අහනවා, තිරස් පරාසය අහනවා. තත්පර 6කදී පිහිටීම සහ ප්‍රවේගය අපෙන් අහනවා.
දැන් අපි පිළිවෙලින් හදලා බලමු ගිහලා බලමු කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. හරි. හොඳයි. මම මෙයාගේ පියාසර කාලය හොයන්න පාවිච්චි කරනවා පුතේ සිරස් චලිතය. එතන මෙයාගේ සිරස් එක්කෙනාව ගත්තොත් එහෙම අපි දන්නවා මේ පැත්තට එයා පටන් ගන්න කීයකින්ද ci sin 60කින්. එහෙනම් සිරස් චලිතය හැදුවා වගේ මෙන්න මේ පැත්තට දානවා සමස්ත චලිතයටම s සමානයි ut ධන භාගයයි at වර්ගය. එහෙනම් පුතේ මෙහෙම සමස්ත වටයක් ගිහිල්ලා එනකොට ඒ s කීයද? බිඳුවයි. u කීයද? ci sin 60 වාරයක් කාලය ධන භාගයයි ත්වරණය ඍණ 10යි වාරයක් t වල වර්ගය. එහෙනම් මම මෙතනින් t ව එළියට ගන්නවා. මම මෙතනින් එනවා ci sin 60 ඍණ 5යි t කියලා. එහෙනම් පුතේ මේ t ව මම එහෙම තියා ගන්නවා. ci sin 60 කියලා කියන්නේ මූල තුන බෙදීම 2 ඍණ 5යි t. එතන මම මෙතනින් එනවා t වාරයක් 50යි මූල 3 ඍණ 5යි t කියලා. මම මෙතනින් පුතේ තව 5ක් එළියට ගන්නවා. මම මෙතනින් එනවා ඊට පස්සේ 10යි මූල 3 ඍණ t කියලා. එහෙනම් මේක සමාන වෙන බිඳුවට මම ඒක නිසා ගන්නවා 5යි t සමානයි බිඳුව හෝ 10යි මූල 3 ඍණ t සමානයි බිඳුවයි. එහෙනම් මෙතනින් t එනවා. ඒ කියන්නේ මෙතනින් එනවා t සමානයි බිඳුව හෝ t සමානයි 10යි මූල 3යි තත්තර කියලා අවසාන පිළිතුර අපට ලැබෙනවා. එහෙනම් පුතේ පියාසර කාලය කීයද? පියාසර කාලය 10යි මූල 3යි තත්පර 10 වාරයක් 1.73යි 2යි පුතේ මූල 3 අගය. එහෙනම් 17.32යි තත්පර කියලා අවසාන පිළිතුර මට කියන්න පුළුවන්. ඔන්න පුතේ පියාසර කාලය හෙව්වා. right? බලන්න මෙයාගේ සිරස් චලිතය සලකලා පියාසර කාලය හෙව්වා. මං කිව්වනේ සිරස් චලිතයට ගත වෙන එක්කෙනයි තිරස් චලිතයට ගත වෙන කාලයයි මෙන්න මේ ආනන්ද චලිතයට ගත වෙන කාලයයි තුනේදීම කාල සමානයි කියලා. ඔය චලිත තුනේදීම කාල සමානයි කියලා කිව්වනේ පුතේ. ඒක තමයි මෙතනදී භාවිතා කරන තර්කය. right? හොඳයි. ටග්ගල් දාගන්න. දැන් පුතේ ඔන්න කාලය හොයලා ඉවරයි. දැන් අපෙන් අහන උපරිම උස උපරිම උස අහනවනේ. මම දානවා සිරස් චලිතයම පාවිච්චි කරලා උපරිම උසනේ. අර අපි ඉස්සෙල්ලා හදපු ගණන් ටිකම තමයි පුතේ මේකේ තියෙන්නේ. ආයි පොඩ්ඩක් වෙනස් හේතියෙන් තියෙනවා. පොඩ්ඩක් ඉස්සරහට යමු. එහෙනම් ඊළඟට දානවා v වර්ග සමානයි u වර්ග දාන 2as. මෙතනදී පුතේ ප්‍රවේගය කීයද? බිඳුවයි. මම දාන්නේ a b c නම් a වල ඉඳන් b දක්වා. හොඳට බලන්න දාන්නේ කොහේ ඉඳන් කොහෙටද කියලා. v වර්ගය බිඳුවයි u වර්ගය මෙතනින් එන්නේ ci sin 60. එහෙනම් පුතේ ci sin 60 වර්ගය ධන දෙවාරයක් ඍණ 10නේ. ඒවා ඉතින් අමුතුවෙන් ආයි කියන්න දෙයක් නැහැ නේ. එහෙනම් උපරිම උස h. එහෙනම් h කියලා කියන්නේ කවුද? ci sin 60 වර්ගය විදීම 20. මෙතනින් එනවා 100 වැඩි කිරීම 100 බෙදීම 20. මෙතනින් එනවා sin 60 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි. මූල 3 බෙදීම 2 වර්ගය කියලා කියන්නේ පුතේ 3 බෙදීම 4යි. හරි? එහෙනම් මොකෝ වෙන්නේ? මේකට මේක කැපිලා යනවා. මෙතන මේක 5යි. මෙතනද 25යි. මෙතන එනවා 75 වැඩි කිරීම 5. හරි? 25යි. පැහැදිලි? 375. මෙතන එනවා 375 මීටර.
අර සාමාන්‍ය විදිහටම තමයි පුතේ මහා ලොකු විශ්ව කර්මයක් අමුතු කර්මයක් නෑ. සාමාන්‍ය තියරියම තමයි සාමාන්‍ය සිද්ධාන්තයම තමයි. හරි අන්න උඩින් උසෙව්වා. හොඳයි. ඔන්න ඊළඟ එක තෙරස් පරාසය. තිරස් පරාසය. තිරස් පරාසය තියෙන ඉතින් තිරස් චලිතයනේ. මම එහෙනම් තිරස් චලිතයට දාන S සමානයි ut. ඇයි මේ සමීකරණය දාන්නේ? පුතේ තිරස් චලිතයේ ඒකාකාර ප්‍රවේගය යනවා කියලා අපි දැන් පැහැදිලිව කියලා දීලා තියෙනවා. එහෙනම් මෙයාගේ තිරස් චලිතයට දාන්න පුළුවන් එකම සමීකරණය මෙච්චරයි. එහෙනම් r සමානයි තිරස් චලිතයේ ආරම්භක ප්‍රවේගය කීයද පුතේ? u cos 60 වාරයක් පියාසර කාලයම තමයි එතන එන්නේ. එහෙනම් 10යි මූල 3ක් එනවා. එහෙනම් මෙතන එනවා 100 මෙතන එනවා භාගය වාරයක් 10යි මූල 3. එහෙනම් මෙතනින් එනවා පුතේ 500යි මූල 3ක් එනවා. එහෙනම් r සමානයි අටසිය 66යි 0.25 කියලා එන්නේ 866යි 0.25 මීටර් කියලා. බලන්න කොච්චර ලේසිද කියලා. ඊළඟට අපෙන් අහනවා තත්පර 6කදී එයාගේ පිහිටීම කොච්චරද කියලා. තත්පර 6කදී පිහිටීම. දැන් පුතේ මෙන්න මේ මෙයාගේ සිරස් චලිතය ගත්තොත් එහෙම මෙහෙම කියලා මෙහෙම වෙනකොට මෙන්න මේ එක අර්ධයක් ගත වෙනවා 5යි මූල 3. ඊළඟ අර්ධයෙන් 5යි මූල 3 කාලයක් ගත වෙනවා. උඩ යන්න 5යි මූල 3යි යටට එන්න 5යි මූල 3යි. 5යි මූල 3 කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් තප්පර 8කට පොඩ්ඩක් වැඩි. මූල 3 යගේ දාලා බලන්න 8කට පොඩ්ඩක් වැඩි. එතකොට තප්පර 6ක් කියලා කියන්නේ මෙන්න මේ වගේ හරියක්නේ. මග හරියක්නේ. ඒ කියන්නේ මෙයාගේ චලිතය ගත්තා නම් එහෙම උපරිමයට ඇවිල්ලා නැහැ. තප්පර 6ක් කියලා කියන්නේ මොනවාගේ මග හරිය. එහෙනම් මම මේ මග හරියේදී ප්‍රවේගය ගත්තොත් එහෙම මේ මග හරියේදී ප්‍රවේගය ගත්තොත් එහෙම එයාට මෙතනදී එයාගේ පිහිටීම ගත්තොත් එහෙම එයාගේ පිහිටීම දෙනකොට අපිට පිහිටීම දෙන්න ඕන පුතේ මේ 100න් විසි කරපු එක මෙතන තමයි t සමානයි 6යි තප්පර. මේ තියෙන මේ පිහිටීම. එතකොට එයාගේ පිහිටීම දෙනකොට x පැත්තට කොච්චර ගියාද මේ y පැත්තට කොච්චර ගියාද කියලා වෙන වෙනම හොයලා දෙන්න ඕන. පිහිටීමනේ අපෙන් අහන්නේ. එහෙනම් අපිට කියත හැකි කොහොමද? මේ පැත්තට දානවා s සමානයි ut. x සමානයි u කියලා කියන්නේ කීයද පුතේ? ci cos 60 වාරයක් තප්පර 6. එහෙනම් මෙතනින් එනවා 50 වාරයක් 6. ඒ කියන්නේ පුතේ 300යි මීටර. තප්පර 6ක් කරනකොට මේ වස්තුව තිරස් පැත්තට ගිහිල්ලා තියෙනවා 300ක්. ඊළඟට දානවා s සමානයි ut ධන භාගයයි at වර්ගය. u කීයද පුතේ? ci sin 60 වාරයක් කාලයේ තප්පර 60යි. ධන භාගයයි ඍණ 10යි. t කියලා කියන්නේ කාලය. ඒකේ වර්ගය 36යි. එහෙනම් මේක සුළු කරාට පස්සේ අපිට එනවා ci sin 60 කියලා කියන්නේ පුතේ 50යි මූල 3 වාරයක් 6 ඍණ 5 වාරයක් 36. ඕක සුළු කරාට පස්සේ අපිට එනවා අදාළ කාලය කීයද? තුන්සිය 39.6යි කියලා. 339.65යි මම ගන්න 39.7යි නේද? එහෙනම් මොකද වෙන්නේ? මෙයාගේ පිහිටීම දෙන්න පුළුවන් තිරස්ව මීටර් 300ක් සහ සිරස්ව මීටර් 339.7ක් විදිහට
ඔන්න ඔය විදිහට තිරස්ව කොච්චර තැනකින්ද සිරස්ව කොච්චර තැනකින්ද තියෙන්නේ කියලා දෙන්න ඕන පිහිටීම ඇහුවට පස්සේ. මෙච්චර තිරස්ව ගිහිල්ලා තියෙනවා සිරස්ව මෙච්චරක් ගිහිල්ලා තියෙනවා කියලා නිශ්චිතව පිහිටීමක් ඇහුවම හරියටම කියන්න. හරිද? එකක් දාගන්න. හොඳයි. ඔන්න ඊළඟ අපෙන් අහනවා තප්පර 6ේදී මෙයාගේ ප්‍රවේගය කීයද කියලා. පුතේ තප්පර 6ේදී ප්‍රවේගය යනවනේ. ඒකට ඉතින් මහා ලොකු අමාරුවක් නැහැනේ වින්ගත. තප්පර 6ේදී ප්‍රවේගය කියලා කියන්නේ කවුද? තිරස් ප්‍රවේගය එනවා පුතේ. u cos එහෙමද u කියලා කියන්නේ ci නේ. ci cos 60. මෙන්න මෙතනදී සිරස් ප්‍රවේගයේ ප්‍රවේග කැල්ල ඔහොම එනවා. v dash. එහෙනම් මුන් දෙන්නගේ සම්ප්‍රයුක්තය තමයි අවසාන තප්පර 6ේදී ප්‍රවේගය කියලා කියන්නේ. මම u sin cos 60 කොහොමද දන්නවා? මම ඉහළට දානවා v සමානයි u ධන at කාටද? සිරස් චලිතයට. හරි? t සමානයි 6 අවස්ථාවේදී මෙතන ප්‍රවේගය ගන්නවා මම v dash කියලා. ඔකට තමයි දාන්නේ. v dash සමානයි ci මේක පටන් ගන්නෙ ci sin 60න් sin 60 ධන මේක ඍණ 10 වාරයක් 6. ci sin 60 කියලා කියන්නේ පුතේ මූල තුන බෙදීම 2යි. ඍණ 60. මෙතන කියනවා 50යි මූල 3 ඍණ 60 කියලා. මම මෙතන පොඩි ආසන්න කිරීමක් කරලා ගන්නම් සුළු කරන්න ලේසි වෙන්න. ඕගලන්ට විභාගෙට එනවා නම් ඔය සුළු කරන්න පුළුවන් වෙන විදිහට පුතේ එන්නේ. 26.6ක් කියලා එනවා. 26.6යි ms ශ්‍රේණිය 1 කියලා ඉහළට තියෙන ප්‍රවේගයක් එනවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ පැත්තට තියෙනවා 26.6ක ප්‍රවේගයක්. මේ පැත්තට තියෙනවා 50ක ප්‍රවේගයක්. ci cos එක කියන්නේ 50යි. එහෙනම් පොතේ මෙන්න මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය ගත්තා නම් මෙන්න මේක තමයි උතනදී v ප්‍රවේගය කියලා කියන්නේ. v කියලා කියන්නේ කීයද? 26.6 වර්ග ධන 50 වර්ගයේ වර්ගමූලය. හරි? එහෙනම් v වල අගය අපිට හොයන්න පුළුවන්. පනස්සය හයයි කියලා 56.6 මෙන්න මෙතනදී ප්‍රවේගය. හරි? ඊළඟට එයාගේ අපි ඇල්ෆාත් හොයලා තියන්න ඉපේ. tan alpha කියලා කියන්නේ කීයද? 26.6 බෙදීම 50. එහෙනම් ඇල්ෆා කියලා කියන්නේ විසි අටයි අංශක 28යි. එහෙනම් මේ ප්‍රවේගය තිරසත් එක හදන කෝණය අංශක 28ක් කියලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් පුතේ ඉදිරිපත් කරලා පෙන්නන්න ප්‍රක්ෂේපණය කරලාද වස්තුව ගමන් කරලා තප්පර 6කදී යාගේ ප්‍රවේගය ලබා ගන්න මෙහෙමයි. ඔය දින පුතේ සාමාන්‍යයෙන් බේසික් මූලික කාරණා අන්තර්ගත කරලා ගානක් හදන විදිය. මේකේ තව ඇඩිෂනල් ඩීටේල් ඇවිල්ලා තව අවතර කාරණා මේකේ එල්ලිලා මේක අලුත් පැත්තකට යනවා. ඒක නිසා මේ තියෙන ගණන් සෙට් එකක් දැන් ඕගලන්ට ටියුට් එකේ ගණන් හදාගෙන යන්න පුළුවන්. මේක දාගන්න ඉක්මනට. ඉක්මනට දාගන්න. ඔයාලා පුතේ 94 95 100
ඔය විදිහට ගණන් ටික try කරන්න. හරි පුළුවන් හැමදරුවම ටියුට් එකේ තියෙන ගණන් ටික try කරන්න. හැබැයි මේකේ තව අමතරව කියලා දෙන්න කාරණා කීපයක් තියෙනවා. ඒ ටිකත් එකතු වුණාට පස්සේ තමයි ඔය උපරිම තිරස් පරාසය එකම ස්ථානයකට වදින්න ගහන්න පුළුවන් ප්‍රවේග දෙකක් තියෙනවා. මේ කෝණ දෙකක් තියෙනවා. අර ඒ වගේ මේ අමතර කාරණා පොඩි අමතර තියරි කීපයක් එල්ලෙනවා. අපි ඒ තියරි ටික ඊළඟට සාකච්ඡා කරන්න පුතේ. නමුත් ඔයාලා මේ ගණන් වල උපරිම උත්සාහයක් ගන්න. හදන්න බැරි නම් අදාළව දාන්න. උපරිම උත්සාහයක් අරගෙන තියාගන්න. නිකන් try එකක් දීලා තියාගන්න ඉරිද මේ. තමයි අඟහරුවාද වෙනකොට. ළමයි තීරද පන්ති නැහැ. අඟහරුවාද වෙනකොට නිකන් පොඩි try එකක් කරන් තියාගන්න ගණන් ඔක්කොගෙම. හරි? යෙදෙන්න තියෙනවා ගණන් වල ඈ. ඔහේ වැඩ කරන්නේ නැතුව පොඩි උත්සාහයක් දෙන්න බලන්න. මේකට ගල් දාගන්න. ලබන සතියේ ඉරිදා අඟහරුවාද වෙනකොට ඔයාලා පොඩි try එකක් කරන් තියන්න මේ ගණන් වල. ඒ තියරටි කියලා දුන්නාට පස්සේ මේක සාසුද්දෙන් ඉවරයි. ඔය උපරිම තිරස් පරාසය එකම තැනකට වදින්න ගහන්න පුළුවන් කෝණ දෙකක් තියෙනවා. අනේ වගේ අමතර කාරණා කීපයක් තියෙනවා. ඒ තියරි එන විදිහ. මම දැන් මේ ටික මතක් කරන්නම්. ඒතර ඔයාලට ඔගේ ගානක් දෙයක් හදාගෙන පොඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ තියරි එන්නේ කොහොමද කියන එක මම කියලා දෙන්නම් ඊට පස්සේ. ඉක්මනට මේක දාගන්නකො. ඉවර නෑ. මේක ලෙෆ්ට් වෙන ඕහෝ ගන්න. ඉවරයි කියලා හිතන්න. හරි. මේ කාරණා පුතේ පොඩ්ඩක් ලියා ගන්න. මේක එන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. ඔයාලා කැමති නම් පැන්සලෙන් වගේ ලියා ගත්තා නම් වඩා හොඳයි. කැමති නම් පෑනෙන් ලියා ගන්න පොඩි කෙටි පොයින්ට් කීපයක්. මේක එන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා පස්සේ. හරිද? කාරණා තමයි මෙහෙම. මෙහෙම කරද්දී මේ තිරස් පරාසය තියෙනවානේ. මේ තිරස් පරාසය උපරිම වන්නේ කියන්නේ යම් ප්‍රවේගයකට අදාළ යම් ප්‍රවේගයකට අදාළව මේ තිරස් පරාසය උපරිම වෙන්නේ θ සමානයි 45 වෙනකොට. මේ ප්‍රක්ෂිප්ත සම්බන්ධව වැදගත් කාරණා කීපයක්. දැන් මේක මම ලබන සතිය වෙනකොට මේක ඔප්පු කරලා පෙන්නනවා මේක වෙන්නේ කොහොමද කියලා. නමුත් මේක දැනට තර්කයක් වශයෙන් දාගන්න. තිරස් පරාසය උපරිම වෙන්නේ මේ ආර්ථ එන්න පුළුවන් උපරිම අගේ එන්නේ θ සමානයි 45 වෙනකොට. ඊළඟ කාරණේ තමයි එකම u වගේකට එකම තිරස් පරාසයක් r රගයක් ලැබෙන පරිදි ප්‍රක්ෂේපණය කළ හැකි කෝණ θ අගයන් දෙකක් ඇත. හරිද? θ1 සමානයි අපි දුමු ඇල්ෆා කියලා. ඊළඟ θ සමානයි 90 ඍණ ඇල්ෆා. හරිද? ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම කාරණයක් කරේ කිය. ඒ කියන්නේ මෙන්න මෙතනින් ප්‍රක්ෂේපණය කරනවා කියලා හිතන්නකෝ අංශක 60කින්. ආයි අපිට පුළුවන් මේ ආර්ම ලැබෙන විදිහට ඒ යූම පාවිච්චි කළා එකම යූ පාවිච්චි කළා අංශක 30කින් ප්‍රක්ෂේපණය කරනවා. ඒ කියන්නේ එකෙක් 60යි නම් අනිත් එක්කෙනා 90 ඍණ 60. ඒ කියන්නේ 30යි. එකම තරකට වදින්න ගන්න පුළුවන් කෝණ දෙකක් තියෙනවා. එක්කෙනෙක් θ නම් අනිත් එක්කෙනා 90 ඍණ θ. ඒ කියන්නේ එක්කෙනෙක් මෙහෙම යනවා නම් අනිත් එක්කෙනා මෙහෙම උඩ ගිහිල්ලා වැටෙන්නේ තයි එතනට.
හරිද? මෙන්න මේ පොයින්ට් දෙකක් තියෙනවා. මේක එන්නේ කොහොමද වෙන්නේ කොහොමද කතන්දර ටික කියලා දෙනවා ලබන සතියේ. නමුත් මේ තියරි දෙක ලියා ගන්න අගට තරුවක් දාලා මේ දෙක ලියා ගන්න. එතකොට ඔයාලට ටියුට් එකේ සියලුම ගණන් උත්සාහ කරන්න පුළුවන්. අමාරුවක් නැතුව වලක වැටෙන්නේ නැතිව හොඳට පරිස්සමෙන් යන්න පුළුවන්. දැන් ආයේ අංක නෙමෙයි සියලුම ප්‍රක්ෂිප්ත ගණන් ටික try කරලා තියෙනවා. හරි? right. ටක් දාලා පටස් කරලා දාන්න පටස් කරලා දාගෙන. මම මේ රතු පාටින් දැම්මා කෝණ දෙක එකෙක් 60යි නම් අනිත් එක නම් 30යි. කියන්නේ එකෙක් ඇල්ෆා නම් අනිත් එක 90 නේ ඇල්ෆා. එතකොට සාමාන්‍යයෙන් මේ බයෝ කරන ළමයෙක්ට මේක මේ විදිහට මතක තියා ගන්නවා මිසක් මේක ඔප්පු කරන්න යන්න බෑ. මොකද ඒකදී ත්‍රිකෝණමිතිය සමීකරණයක් එහෙම ඕන වෙනවා. ඒක නිසා සාමාන්‍ය ෆිසික්ස් පන්තියක නම් මේක ඔප්පු කරන්න යන්නේ නැහැ. නමුත් මම මේක මැත්ස් කරන ළමයි තියෙන නිසා මේක සම්පූර්ණයෙන්ම ඔප්පු කරනවා. බයෝ කරන ළමයෙක්ට නම් මේ ටික මතක තියාගෙන තමයි කොහොමද යන්න තියෙන්නේ. ඒක නිසා 아무තෙන් මේක ඔප්පු කරන්න බෑ යාළුවට. මේක මතක තියාගෙනම යන්න පුළුවන් කරදරයක් නැතුව. ඉතින් වඩා ලේසි නේ ඒක. හරි. ඒ නිසා මේ තියරිය හරියට ඇඟට දාගෙන තියාගන්න හරි පහසුයි මෙතනින් එහාට ඉගෙන ගන්න. right. එහෙනම් පුතේ ඔන්න අදට පන්තිය මෙතනින් ඉවර කරනවා. ලබන අඟහරුවාද මුණ ගැහෙමු. ටියුට් එකේ ඔක්කොම ගණන් ටික try කරලා තියන්න. එහෙනම් අයිබෝන් පරිස්සමින්